කොළඹ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ විසුර විකාශන මැදිරියේ සිට මේ විසුර ගුවන්විදුලි සේවයයි. කොළඹ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ විසුර ගුවන්විදුලි මැදිරියේ සිට රැඳී සිටින්න අප සමග. This is Visura Web Radio, live from Movement for Land and Agriculture Reform, Visura Radio Station, Colombo. Go live with us. இது விசுர வானொலி சேவை கொழும்பு காணி மற்றும் விவசாய மறுசீரமைப்பு காரியத்தில் விசுர ஒளிபரப்பு நிலையத்தில் இருந்து எங்களுடன் இணைந்திருங்கள். සුබ උදෑසනක් විසුර ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුනි. අද අපි විශේෂ වැඩසටහනක් ඔබ වෙත ගෙනෙන්නටයි සූදානම් වෙන්නේ. මම හිතන්නේ ඔබ සමහරලාට දැනටමත් විවිධ මාධ්‍ය හරහා කියවලා ඇති, දැකලා ඇති. ඉන්දියාවේ ගොවීන් විශාල අරගලයක නිරත වෙමින් ඉන්නවා. මේ වෙන විට දින 50කුත් ඉක්ුත් වෙලා ඔවුන් මේ අරගලය අතාරින්නේ නැහැ. ඒකට හේතුව තමයි උන්ගේ අරගලයට හේතුව තමයි ඉන්දියාවේ රජය විසින් ගෙන ලද නව නීති. ඒ නීති ඉන්දියාවේ ගොවීන්ට විශාල අසාධාරණයක් කිරීමට හේතු වෙන නිසා ඔවුන් විශාල වශයෙන් දහස් ගණන් ලක්ෂ ගණන් එකතු වෙමින් මේ වෙන විට විශාල විරෝධතාවක නිරත වෙමින් ඉන්නවා. අපි අද සූදානම් වෙන්නේ ඔවුන්ගේ විරෝධතාවය පිළිබඳව අදහස් ඔබ වෙතට ගෙන එන්නට. ඒ සඳහා මම හිතන්නේ අද ඉන්දියාවේ සිට අපිත් එක්ක සම්බන්ධ වෙනවා අස්ලේෂියා සහෝදරිය. ඒකම මේ සාකච්ඡාව අද මෙහෙවන්න සූදානම් ඉන්නවා මීගමේ සිට නිමල් සහෝදරයා. අපි බලාපොරොත්තු වෙනවා අද උදේවරුව පැයක් අපි මේ වැඩසටහන ඉදිරිපත් කරන්නත්. එයින් පස්සේ සවස 4:30ට සිට 6:30 දක්වා Zoom තාක්ෂණය ඔස්සේ මේ පිළිබඳව තව දුරටත් සංවාදයක් ඔබ වෙතට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකම හෙට පෙරවරු 9 සිට 11 දක්වා අපි බලාපොරොත්තු වෙනවා හෙට ඉන්දියාවේ ජනරජ දිනය. ඒ ජනරජ දිනය නිමිත්තෙන් මේ ගොවීන් විශාල උද්ඝෝෂණයක් කිරීමට සූදානම් වෙලා දැන් ඉන්නේ. දැන්ට සූදානම් වෙමින් ඉන්නවා. ඔවුන් ඒ කරන උද්ඝෝෂණය සජීවීව ඔබ වෙතට ගෙනෙන්නටත් ඒකම ලංකාවේ ගොවීන් මුහුණ දෙන ගැටලු සහ විවිධ සමාජයේ විවිධ ජනතාව මුහුණ දෙන ගැටලු ඒ සමගම ඔබ වෙතට ගෙනෙන්නටත් අපි හෙට උදෑසන සිට සූදානම් ඉන්නවා සජීවීව ඔබ වෙතට එන්න. දැන් අපි සූදානම් මේ තේමා වාදනයත් සමගම අපි නිමල් සහෝදරයට මයික්‍රොෆෝනේ බාර දෙන්නට ආශ්ලේෂියා සමග ඉන්දියාවේ සිට මේ සංවාදය ඔබ වෙතට ගෙන එන්නට. එවනම් නිමල් ඔබ සූදානම් ඇති කියලා මම හිතනවා. මේ තේමා වාදනය සමග ඔබ Beyond the Ocean වැඩසටහන ඔබ වෙතට ගෙන එන්නට නිමල් සූදානම් ඉන්නවා. එවනම් බොහොම ස්තුතියි. අපි නැවත හමු වෙමු සවස. Warmly welcome you for this morning's conversation, and we would like to share with our few questions with you, Aslesha. So may I invite you just to give us a brief introduction of yourself. We know that you are a very dynamic person who has been behind this whole process, and we would like to hear from you directly, briefly about yourself. Yeah. Okay, Aslesha. Thank you, Nimal. Thank you so much, and thank you to Monlar and to Visura Radio for
inviting me today and allowing me to tell the story of the most incredible farmer protest ongoing right now. Yeah. So my name is Ashlesha, and I've been part of the farmers groups, farmers coalitions in India since about 2009. And I've held different positions, and currently I work in an agroecology school. Yeah. So I have some sort of an idea about the farmers protest because of these networks and my link with them. Okay. On behalf of the Sinhalese listeners, let me just briefly tell what you shared. Slesha මේ ගොවියගලේ තුළ නිරන්තරයෙන් සම්බන්ධ වෙච්ච ක්‍රියාකාරිනියක්. ඇය කෘෂි විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපන හදාරමින් ඒ ක්ෂේත්‍රය පිළිබඳව කෘෂි සහ පාරිසරික ක්ෂේත්‍රය පිළිබඳව යම් ගැඹුරු අත්දැකීම් සහ දැනුමක් තියෙන ක්‍රියාකාරිනියක්. එතකොට මේ ක්‍රියාවලිය තුළ ඇය නිරන්තරයෙන් නිරත වෙච්ච නිසා ඇය තමයි මම හිතන්නේ මේ මොහොතේ අපිට සුදුසුම කෙනෙක් ආය අතරින් කෙනෙක් හැටියට මේ ඉන්දියානු ගොවි අරගලය පිළිබඳව වත්මන් තතු විමසන්නට. Thank you, Aislesha. May I put you the main first question? Tell us what exactly is this protest? If anybody asks, maybe the first time hearing, how do you explain what this protest is all about? Yeah, so the protest is actually against these three farm laws which the Yeah. government passed during the pandemic. So they used the cover of the pandemic as an emergency and they used their executive powers. So they used their emergency powers to pass these laws, Yeah. which means that the laws was not discussed in our parliament, and there was no consultation with anybody. And the laws are basically going to corporatize agriculture in India. So it's a very big change in agriculture, a very big reform, but it was conducted with no democratic process. So that's the main kind Yes. of reason, both the Yeah. process and also the content. Yeah. So let me just share the same views with our Sinhalese listeners. මේ අරගලයට ප්‍රධානම හේතුව තමයි විශේෂයෙන් කොවිඩ් අර්බුදය හමුවේ තිබිච්ච හදිසි තත්ත්වයන් උපයෝගී කර ගනිමින් ඉන්දියානු ගොවීන්ගේ නිෂ්පාදන සහ අලෙවිකරණ මුළු ක්‍රියාවලියම මහා විශාල සංස්ථා අත්තට පත් කිරීමේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් අත්තට පත් කිරීමේ නතු කිරීම අරබයා ගෙන්නන ලද විශේෂ 53ක් සම්මත කරගෙන තියෙනවා කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයකින් තොරව ජනතා මත විමසීමකින් තොරව අදාළ වගකීම් සහිත නායකයන්ගෙන් විමසීමකින් තොරව. ඒතොර ඒගොල්ලෝ ඉන්දියානු රජය උත්සාහ කරලා තියෙන මේ තිබිච්ච හදිසි අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ඒ ගොවීන්ට එරෙහි වෙන ගොවීන්ගේ ප්‍රගතියට නොව අගතියට හේතු වන ඒ නීති සම්පාදනය කරගන්න. ඒක තමයි ඒකට එරෙහිව තමයි මේවා. So then once now that has been, what is the state of that three acts, so what is that, and where you are from, how do you move forward? Yes. Yeah, so right now the farmers have been protesting for about 1.5 months already, and they have engaged in many negotiations with the government. The government has tried its best initially to act like the farmers were not doing this of their own accord, that they were being misled. Then the government tried to label the farmers as terrorists. They said, oh, these are terrorists, they are some separatist group from Sikh, they are called Khalistani movement in India. So they tried to dismiss them a lot. Then now they have realized that they cannot do that anymore because the farmers are very determined that they want the laws to be repealed at any condition. So right now the status is that they took it to the Supreme Court, and the Supreme Court tried to stay the laws, and they basically said that we'll stay it for the time being. But the farmers are still not satisfied because they want to talk to their elected government, and not the government is just pushing it to the Supreme Court, pushing it to other parties instead of negotiating directly. So the position right now is that the government backed up a bit finally, and they said that we will stay the laws for 1 year. But the farmers have said that we want a complete repeal and we are not leaving Delhi until that is done. So the movement is gaining strength. More and more people are coming to Delhi. Okay, right. So that's where we are at the moment. ඒතොර මේ මම හිතන්නේ මේ තිබිච්ච නීති වලට එරෙහිව මේ කරපු අරගලයේ ප්‍රතිඵලයක් හැටියට ගොඩනැගිච්ච පීඩනය හමුවේ රජය යම් ආකාරයකට පසුබෑමකට ලක් වෙලා එය අධිකරණය හරහා කල් ගනිමින් එය ක්‍රියාත්මක කිරීම කල් දමමින් විවිධ පාර්ශ්වයන් එක්ක කතා බහ කරමින් තියෙන අතරතුර
ගොවින්ව සාමාන්‍ය සුපුරුදු පරිදි හැමතැනම සිදුවෙන ආකාරයට මේ ගොවි අරගලයේ නියැලිච්ච ගොවීන් පළමුව ජාතිවාදීන් හැටියට දෙවෙනුව ත්‍රස්තවාදීන් හැටියට ලේබල් කරමින් ඔවුන් දුර්මුඛ කරන්නට හැදුවත් ගොවින්ගේ තියෙන අප්‍රතිහත ධෛර්යය හා කැපවීම සහ ස්ථීර අරමුණ ඔස්සේ රජයට දැන් සිදු වෙලා තියෙනවා අඩියක් නෙමෙයි කීපයක් ආපස්සට ගන්න. නමුත් ඔවුන් අවුරුද්දක් යන කණ්ඩායමකට මේ සමස්ත ගොවීන් සියලු දෙනාම පැහැදිලිව කියලා තියෙන්නේ අපිට පැහැදිලිව රජය සමග ඍජු සාකච්ඡාවකින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. මේ නීති සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ඕනේ. So the final stage was that they demanded the complete repeal of this laws, and now the momentum is gathering, and they all from all parts. Can you just briefly tell, roughly the number of Govi the farmers groups and how they are rallying round? And sort of how the momentum is daily growing, and we are almost at the climax of that. Just could you briefly tell us how they are organized? Yeah, sure. So when the protest started, it was initially farmers from North India, mainly from Punjab, Haryana, who started to mobilize, and they started something called Dilli Chalo, which in English means let's go to Delhi campaign. Get to Delhi, yes, so that's they right. started moving towards Delhi. Then they were joined by other North Indian farmers from Uttar Pradesh, Rajasthan, all the North Indian states mobilized. Yes. Then from the South India, farmers said that we will not come to Delhi, but we will mobilize in our own states. Yes. So the beauty of this current protest is that all the alliances, despite their differences, their political differences and their historical enmity, they have all joined hands, and they are saying that together we are going to be completely one. And on the 26th of January, it's a very big day, and I request all your listeners to check the media on that day, because it's the Republic Day of India, and the farmers are going to have a huge parade of maybe over 10 lakh tractors, which will go into the city of Delhi. And farmers from across the country are on their way to Delhi right now. Very interesting. That's right. We here and there gather, we are aware of that. The beauty is that the initial first step was taken in Punjab and in the what you call the zone, that area, and then slowly it contaminated the others. It is not out of by force or anything, complete pure solidarity. I think that's the beauty of it. And then how the other farmers in the different states down south from Tamil Nadu, Kerala, that area, how they express their unanimous support and the solidarity towards this, because it's a just, reasonable and valid reason which affect all the farmers of India. So that's very beautiful. And in fact, we from outside the India also, we also feel inspired and sort of completely moved by the dedication. I think, as you said, what we call about almost more over 1.5 months actually. So let me just quickly brief our listeners. එතකොට මේ මොනවාද අරගලය පංජාබ් ප්‍රාන්තයෙන් පටන් අරගෙන උතුරු ඉන්දියානු ප්‍රාන්තවල සහභාගීත්වය සහ ඒගොල්ලන්ගේ තියෙන සහෝදරාත්මක බැඳීම තුළ ඉදිරියට ගිහිලා තියෙනවා. ඒගොල්ලන්ගේ මූලික සටන් පාඨය වෙලා තිබුණේ අපි දෙල්ලි යමු, දිල්ලි නගරයට යමු, දෙල්ලි චලෝ. ඒක තමයි තේමා පාඨය. ඒකම අනිත් ප්‍රාන්තවලත් විශේෂයෙන් අපි දන්නවා ප්‍රාන්තය ඉන්දියාවේ ප්‍රාන්ත ඉතා විශාල දුර ප්‍රමාණයෙන් දකුණු ඉන්දියානු ප්‍රාන්තවල කේරළ, තමිල්නාඩු යනවා. ඒ අය ඒගොල්ලන්ගේ ප්‍රදේශවල ඉඳමින් සංකේතාත්මකව සහ විටින් විට මේ අරගලය සමග සම්බන්ධ වෙමින් ඒගොල්ලන්ගේ තියෙන සහයෝගීතාවය, ඒගොල්ලන්ගේ තියෙන සහෝදරාත්මක බැම්ම බොහොම දැඩි ප්‍රබල ලෙස ප්‍රකාශ කරලා තියෙනවා. මම හිතන්නේ ඒක ඉතාමත් යහපත් මේවැනි කාලවකවානුවක අපි සියලු දෙනාටම ගන්න පුළුවන් හොඳ පූර්වාදර්ශයක් වගේම ආදර්ශයක් සහ අපිව තල්ලු කිරීමක්. ඉතින් මම හිතන්නේ මේ තුල ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා හෙට වෙද්දී ගොවීන් ලක්ෂයක් දිල්ලි නගරය අවට සැරිසරමින් එය වට කරන්නට. So we hear, Alisha, that tomorrow India is a very important day for India, and then the farmers are rallying round. And do you think that they will be able to sort of, with all other disturbances, challenges, and maybe security measures,
How do you think that they would proceed towards? But I think we feel that they are definitely going to do it. That's what we feel. But how do you estimate and just share with us what is exactly would be tomorrow? Yeah. Yeah, so tomorrow the farmers have announced very recently in their press conference that they have opened all the borders. The government had not given them permission till just 2 days ago, and the government was saying Yeah. that we will not permit you to enter. Farmers said that we will enter no matter what. So finally, the government realized that they better give them permission, otherwise it will be an embarrassment for themselves. Correct. And Yeah. now they have announced that every youth should be on their way to Delhi, and they have extreme security measures. There's also worry that some violent elements will try to come and disrupt it and try to delegitimize the movement. But they have Yeah. given very clear instructions. Lots of volunteers are on the road trying to take care of everybody, watch who's entering. And Mm. they have announced that this is going to be the most peaceful, because that is one of the characteristics of this movement. Okay. There's been no violence till now. Yeah. Violence is only coming from the government side. They have also sent some rogue elements to try, and there was some person caught recently who tried to assassinate some people inside the movement. So these Yeah. kind of things are going on. So in my hope is, and everybody, the farmers' hope is, that it's going to be one of the biggest peaceful demonstrations inside the city Yeah. of Delhi. Yeah. ඕකේ thank you. යා මම හිතන්නේ අපිට දැනගන්න විදිහ අස්ලේෂා අපිත් එක්ක බෙදාගත්ත විදිහට ඕනම රජයක් ඒගොල්ලන්ගේ මූලික බුද්ධි අංශයන් සහ අනිත් මාධ්‍ය අංශයන් භාවිතා කරමින් මෙවැනි විරෝධතාවයන් යම් ආකාරයකට පාලනය කරන්නට උත්සාහ කරනවා. ඒකම අභ්‍යන්තරයේ මේ අරගලකරුවන්ගේ ක්‍රියාකාරීත්වය තුළට කිඳා බැසලා එය ඇතුළතින් විනාශ කරන්නට නැත්නම් වෙනත් මගවලට යොමු කරලා මේක සාමකාමී අරගලයක් වෙනුවට ඒක ගැටුම්කාරී දෙයක් බවට පරිවර්තනය කරන්න මම හිතන්නේ මේ සියලු දේවල් අත්දැකීමෙන් දන්න මොහුකුරාගේ නායකත්වයක් තියෙන මේ කණ්ඩායම් වල අය දැනටමත් විශේෂයෙන් ස්වේච්ඡාවෙන් එවැනි දේවල් ගැන හොයා බලන්නට මේකට සම්බන්ධ වෙන තරුණ අයත් එක්ක ගනුදෙනු කරන්නට ඒ අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නට ලෑස්ති වෙලා තියෙනවා. අස්ලේෂා කියන විදිහට බෙදා ගන්න විදිහට ඒගොල්ලන්ගේ අපේක්ෂාව තමයි ඉතාමත් සාර්ථක ඒ වගේම සාමකාමී අවිහිංසාවාදී රැලියක් බවට මේක පත් කරන්නට මේ අරගලය. ඉතින් ඒක තමයි ඒගොල්ලන්ගේ අපේක්ෂාව. අපි බලාපොරොත්තු වෙමු, අපි ප්‍රාර්ථනා කරමු මේ විදිහට වෙන්න කියලා. Aslasha, now while coming into this, I just wanted to know, was there any response, or who are the main characters behind this corporatization, and who are the key people or key actors involved in that? Because people are, why the government has given some kind of solution, but the farmers are reacting. What is that? Who are these actors? What was the offer given by the government, and why still the farmers refused and continue this? If you can just briefly tell us. Yeah. Yeah, if I understood your question, Nimal, you want to know about law and kind of the corporatization, why that happened. That's right. Yes. And that is because for the last 10 years or so, and Sri Lanka and India both are part of the World Trade Organizations, there has been a lot of pressure on countries, like particularly developing countries, to open their markets. And the first world global north countries have been challenging the subsidies which are going in a country like India. For example, India announces a minimum floor price for one or two crops. So the US, for example, is challenging that. They are saying that you are giving very high subsidies, when actually the subsidy is very low compared to what the US is giving. And what the US does is they give subsidies under some different, they call it non-trade distorting, and the very small subsidy, that it's not even a subsidy, it's just price support that India, for example, gives. They call it trade distorting. So it's a very unjust, not level playing field that we are facing with the big countries like this. And that is the reason why the Indian government wants to basically make it completely free trade. They want to stop any small price support that they give to farmers. Right now, only wheat and rice has price support, and the others are not really receiving it. So farmers have been demanding greater support, for all crops, so that they can diversify, not just practice green revolution, rice and wheat, but also other crops. So instead of supporting the farmers, the government is saying, let's move to what the US government wants us to do, which is complete free trade. And large agribusiness are very much part of this, because they have been regulated in the past. Now they can do whatever they want.
So they are really the players who are very happy and will benefit from these That's laws. right. Yeah. එතකොට මම හිතන්නේ ශ්ලේෂා කියන විදිහට ගොවින්ට ගොවින්ගේ වගා කටයුතු සහ මේ සඳහා දීලා තියෙන සහනාධාර සහ විශේෂයෙන් ඒ ආහාර වර්ධනය සහ වගා කිරීම වලට දීලා තියෙන රජයේ තියෙන උදව් උපකාර ලෝක ආහාර ප්‍රතිපත්තීන් එක්ක ගැටෙමින් සම්බන්ධ කරමින් ඔවුන් ඒවා අඩු කරන්නට පුළුවන් තරමට අඩු කරන්නට අවසානයේදී ඒ ලෝක බලවතුන්ගේ බලපෑම හරහා විශේෂ මහ පරිමාණ නිෂ්පාදකයන්ගේ වමනාන් වෙනුවෙන් ඒ දෙන සහනාධාර සහ උපකාර සහන සේවාවන් සම්පූර්ණයෙන් නැති කිරීමේ දිශාවට තමයි යොමු වෙලා තියෙන්නේ. කරලා එම නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නිදහස් වෙළඳ ක්‍රියාවලියක් බවට පත් කිරීමට. ඒකින් මූලික ප්‍රයෝජන ලබන්නේ මහා පරිමාණ වෙළඳ නිෂ්පාදක සමාගම්. ඒතකොට මේ ගොවීන්ට ඔවුන්ගේ තියෙන අනන්‍යතාවය, ඔවුන්ගේ තියෙන සුරක්ෂිත බව නැති වෙනවා. බලවත් ඉල්ලලා තියෙන්නේ ඒ මූලික සහනාධාර සහ දෙන උදව් ඒ විදිහට දෙන්න දැනටමත් දෙන්නේ මම හිතන්නේ මොනවාද තිරිඟු පිටි සහ වී වලට නැත්නම් හාල් වලට පමණයි. නමුත් ඒගොල්ලෝ කියනවා මේක සියලුම ආහාර වර්ග සඳහා නිෂ්පාදනය කරන වවන සඳහා ඒ රජයේ ලැබිය යුතු සහනාධාර සහ උපකාර ලැබිය යුතුයි කියලා. ඒතර ඒගොල්ලෝ දකිනවා මේ පැත්තෙම මේක නිදහස් වෙළඳ කටයුත්ත බවට පත් කිරීම තුළ ගොවීන්ව පැත්තකට විසි වෙලා මහා පරිමාණ බලවතුන් මූල්‍ය ධනිය තියෙන අය මේක අතට ගැනීම සහ ඔවුන්ව මොනවාද පාලනය කිරීමට යන නිසා ඒක උඩ තමයි. ඒ නිසා මේ ඉන්න මේ ශ්ලේෂා that now actually we heard that same corporate members are also trying to enter into some agreement with Sri Lanka in certain aspects. So we feel that as the birds of same feather come to flock into the same light. So those people, the powerful corporate business venturing people are trying to grab whatever the resources either within their country and this thing. But the thing is now here, these are the people, not foreigners. Now, but as we gathered from the media and others, those corporate venture people are from their own local own country. But still the farmers are, why they are against their own local national investors. Of course, we could just think if they were foreigners, that's one thing. But here, what is the reason? Is there anything behind it actually? Why they are reacting and rejecting? Yeah, so I think the two big players who come to mind in India, Adani Company and Reliance Company, which are very big, powerful players, and they are what we call crony capitalists. They are very close to the Modi government right now. And these companies have doubled or tripled and 4 times increased their wealth ever since Modi government came into power. So people can clearly see the link between these two companies. In fact, in India, there's one very good example. We have something called Jio, which is like the Reliance cell phone company. And we used to have a national company which was called BSNL. Everybody used BSNL phones. But ever since Reliance came into the picture, the government favored them so much that the national company has disappeared completely, and Jio is the main player. So you can see how they are getting their power from links with this government, and farmers don't trust them at all. Yeah. So now that's thank you. That is the real the crux of the matter. Thank you for sharing. Just for the Sinhalese listeners, I will just share with them. ඒතොර ඇයි ඒගොල්ලෝ මේ ආයෝජකයන් මේ ව්‍යවසායකයන් දේශීය අය වුණත් ඒගොල්ලෝ එවුන්ට විරුද්ධ වෙන්නේ ඔවුන්ට දකිනවා වත්මන් රජය මේ සම්පූර්ණ බලධාරීන් තමයි අම්බානි සහ අදානි කියන ඒ ව්‍යවසායකයන් සහ මේ ව්‍යාපාරකරුවන් ඔවුන් සහ වත්මන් රජයත් එක්ක තියෙන සමීප සම්බන්ධතාවය මම හිතන්නේ මෙහෙම කියද්දී අපිට දැනෙනවා ඇති අපේ රටේ මොනවද සිදු වෙන්නේ කියලා. I was just telling as we share this, our own listeners will be reflecting what is happening to us in Sri Lanka at this moment with certain people, with certain companies. එතකොට ඒකේ යන්නේ එවැනිම සමාන්තර දෙයක් තමයි සිදු වෙන්නේ. ඒ නිසා තමයි දකින්න අධික ලෙස ගජ මිතුරු සමීප සම්බන්ධතාවයක් තුළ මේ ගොවි නිෂ්පාදන ඒකාධිකාරයකට යටත් කරන්න මේ සමාගම මම හිතන්නේ අපේ වරාය සම්බන්ධවත්
ඔවුන්ගේ එක කොටසක් මේ වෙද්දී ඔවුන්ගේ මොනවාද උනන්දුව ප්‍රකාශ කරලා තියෙනවා. ඒකේ තව විස්තර වෙන වෙලාවක අපි කතා බහ කරමු. නමුත් අපිට පැහැදිලි ඒ ඔවුන්ගේ ඉලක්ක වෙන්නේ මූලික සම්පත්තික ඔවුන් අතට නතු කර ගැනීම සුළු සහ සාමාන්‍ය ජනතාවගේ ගොවින්ගේ ප්‍රශ්න නෙමෙයි උන්ට වැදගත් වෙන්නේ. So then again, just to coming back, Aslesha, is there only these issues related to the farmers? That is now, of course, this is highlighted in this because the farmer issues. Do you think that there are other issues are growing up under this present context of the government and in this situation? Very powerfully, this issue has come up. Are there any other issues behind or sort of fueling this also? Could you just highlight us a few of that actually, if there are other issues other than the farmers? Yes, yes. Yes, very much. I think the first thing which this farm broken the image of the government, which has become very authoritarian, and Yes. the image is that we are so strong that we Yeah. don't have to listen to anybody in our country. Yes. And Yeah. previously there was other protests around. We have the citizenship laws that this is we have a Hindu right wing government, a chauvinist Hindu right wing government who Yeah. believes that only Hindus should be the citizens of India and everybody else is a second class Second citizen. class. So they Yeah. have tried to change laws, they've tried to do all these things, and there were protests by students, by Muslims, by so many others. Yeah. But the government has never responded to them. The prime minister has never even paid attention to them, never met them. Yeah. So now they were trying the same tactics, but Yeah. suddenly they find themselves completely challenged and on the back foot because they cannot afford to ignore. So Yeah. in a way, the farmers have also challenged this authoritarian, undemocratic nature of the government and also broken this image that they are unbreakable. Yeah, yeah, that's very true. Thank you. උතනම ප්‍රධානම හේතුව තමයි මේ වත්මන් මෝඩි රජය ඉතා ප්‍රබල තමුන්ගේ ස්වරූපයක් ගොඩනගා ගත්තා. ඔවුන්ට අභියෝග කරන්න කිසි කෙනෙක් නැහැ කියන බොහොම අධිකාරිවාදී ප්‍රබල ස්වයන් රූපයක් ගොඩනගලා ඒ හරහා ඒක භාවිතා කරමින් තමන්ට හිතුමතේ නැත හිතුවක්කාරී ලෙස විවිධ නීති රීති සම්පාදනය කරමින් යම් යම් දේවල් කරමින් ආවා. ඒකම අස්ලේෂා අපිට දාගත්තේ විටින් විට එක රැල්ලක් ආවා හින්දු භක්තිකයන් පමණක් තමයි රටේ පුරවැසියෝ කියන ඒ අන්තවාදී පිළිවෙතක් ගෙනාවා. ඒ විදිහට විවිධ අවස්ථාවලදී මතුවෙච්චම ඒවට මතුවෙච්ච ප්‍රතිරෝධයන් යම් ආකාරයකට යටපත් කළත් මේ අවස්ථාවේදී විශේෂයෙන් ගොවින් එකතු වෙලා තියෙන මේ අවස්ථාවේදී වෙච්ච ලොකුම සාධකය තමයි ඒ ප්‍රබල ආණ්ඩුවේ ස්වරූපේ නැත්නම් ඔවුන්ගේ මොනවාද රූපයට මේ ස්ථාවරයට ගැඹුරු නැත්නම් ප්‍රබල අභියෝගයක් එල්ල කළා. ඉතින් ඒ තිබිච්ච මතවාදය දැන් ඉන්දියාව තුළ මිනිසුන් තුළ කඩලා තියෙනවා. මේ රජය අපිට පුළුවන් අභියෝග කරන්න. අපිට පුළුවන් මේ අය නමන්න කියන දේ. ඉතින් මම හිතන්නේ ඒක තේරුම් ගත්ත රජයත් යම් ආකාරයකට මොනවාද අඩියක් පිටුපසට අරන් තමයි වැඩ කටයුතු කරමින් ඉන්නේ. නමුත් ඔවුන් අතහැරලා නැහැ. ඔවුන් උත්සාහ කරනවා කෙසේ හෝ තමන්ගේ ස්ථාවරය රැකගෙන තමන්ගේ ව්‍යාපෘති ගන්න. Okay, Aslesha, again, I just wanted to come back to you. So we heard earlier also there were some, as you said, on different issues, but with the farmers itself, some time back, there was a big protest called Kishan March. And then what do you call? So there had been like that time to time. Now, have you seen any results or any impacts being emerged from that and contributed to this thing? Can you share with us briefly what are those efforts or the struggles, and what are the impacts or outcomes of those such different scattered struggles which has been taken place some time back? Yeah, yeah. Yeah, so I think the difference from the previous struggles was that they were localized struggles very much. The long march that you're talking about is by the farmers inside Maharashtra. And also there were individualized struggle by the farmers organizations there. So the long march was done by the communist farmers. Then there was a platform or national platform created called All India Kisan Sangharsh Committee, AIKFCC, which tried to bring together farmers from across the country. So there was some protests in Delhi
But today, what we're seeing is very different because what we have is a much broader alliance. Mm-hmm. We are also seeing that the right wing farmers organizations, the ones who are from the BJP government, they themselves have offered principled support to the movement. Moment. In some states, we are seeing from states like Punjab, BJP, the government's own party workers have joined the movement, and they said for this farmers movement, we will not support the BJP. Mm-hmm. We are also seeing an alliance with the women's movement this time. So, Yeah. very interestingly, we have women farmers who have joined, we have trade unions who have joined, we have students. So it's a very cross cultural, social kind of a movement. Moment. And also, class wise, we are seeing not just usually the middle peasants who mobilize, but also the landless laborers who are, even though they have differences in their own villages over land issues, they Yeah. have decided that for this struggle they are going to be together. So the difference, as I said, was earlier it was localized and they did get some wins in their Yes. local context, but this is just much bigger than that. Bigger than Rhode Alliance. Yeah. Thank you. Hmm. මම හිතන්නේ අස්ලේෂා අපිත් එක්ක බෙදාගත්තේ මුලින් තිබිලා තියෙන එවැනි අරගල එවැනි විරෝධතා ප්‍රාන්ත වශයෙන් ප්‍රාදේශීය වශයෙන් සමහර විට ඒක යම් දේශපාලනික පක්ෂවල මූලිකත්වයේ සහ විවිධ කණ්ඩායම්වල උනන්දුව මත ඒක හරහත් ඒකල යම් ආකාරයකට යම් ජයග්‍රහණයක් ලබා තිබිලා තියෙනවා මේ ගොවින්ගේ ප්‍රශ්න පිළිබඳව. නමුත් මේ අවස්ථාවේදී මේ ඉන්දියන් ෆාමර් ස්ට්‍රගල් මේකෙදී තියෙන මහා පුළුල් සන්ධානයක් ගොඩනැගිලා තියෙනවා. දේශපාලන පක්ෂ මතිමතාන්තරයෙන් වියුක්තව පන්ති ભેදයෙන් වියුක්තව ආගම් ભેදයෙන් වියුක්තව ඉතා පුළුල් සන්ධානයක් හරහා මේදී සංගතව ඉදිරියට ඇදෙනවා. තව විශේෂත්වයක් තමයි ඇස්ලේෂා බෙදාගත්තේ මේකෙදී කාන්තා ගොවීන් ඒක තමයි ඉතාමත් වැදගත්. ඒක ඒ අයගේ ඍජු ප්‍රබල දායකත්වයක් තියෙනවා කියලා. තවත් කරුණක් ප්‍රකාශ කළේ මේකෙදී රජයටම සහයෝග දුන් රජයේම පක්ෂපාතිත්වය තියෙන BJP පක්ෂයේම අය ගොවින් අරබයා ගොවින් සඳහා මේ අවස්ථාවේදී ඔවුන්ගේ සහය ඉතාම පැහැදිලි ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේක ඉතාම පුළුල් සංස්කෘතික විවිධ සංස්කෘතිකයන් හරහා විවිධ ප්‍රාන්ත හරහා විවිධ ආගමික සන්ධානවල වලින් වියුක්ත වෙච්ච නමුත් ප්‍රබල එකමුතු සන්ධානයක් හැටියට තමයි යන්නේ. මම හිතන්නේ ඒක ජාතික ඉන්දියානු ගොවි අරගලයක් හැටියට තමයි වචනේ පරිසමාප්තව අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි වෙනස සහ ඒක දෙන බලය. So, okay, Aslesha, now, okay, then we hear and sometimes we see in the paper that the main, okay, maybe I'll ask this, what exactly is the main aim of this struggle, especially for tomorrow? What do you really want to achieve tomorrow? That's if somebody asks, or I'm just asking as an ordinary man, what do you hope to achieve tomorrow? That tomorrow being a very critical and decisive day and very important day for the India as well as important day for the farmers who has been determinedly marching towards Delhi. And tomorrow is a red letter day. So what exactly you will dreaming to achieve? Yeah. Yeah, I think on one level, the Republic Day march tomorrow is hoping to challenge the government's narrative that Yeah. farmers are terrorists, that Mm. farmers are anti-national. And what the farmers want to do is show that we are the most national, we are the most Yeah. patriotic, Yeah. and we are going to have our own Republic Day march and to show our allegiance to the national flag. And it's difficult for Indian society to see farmers as anti-national because in the Yeah. past they have said Muslims are anti-national, students are anti-national, communists are anti-national, but they cannot do that with farmers because public is not able to see them in that way. Also, half of the farmers, their families themselves are in the army, in the police. So so the farmers are continuing with that narrative. They want to show the world that we are part of India and we are going to have our own Republic Day march. And also because it's going to be of such a huge scale, they are hoping that more and more attention comes to them, Yeah. and the government feels more challenged in that way. Yeah. Okay. Now before I go to the English translation, one more question just to get that also. Suppose, what do you expect? How do you think that the government would sort of respond? I don't say react. How would do you think that they might respond? Will there be some kind of how do you say dramatic change or some kind of
unexpected result due to this. How do you sort of project that? Actually? No, I don't think there'll be any dramatic change in the direction in which it's already going. So, what the Yes. farmers are saying is that the government is dilly-dallying, they are delaying, they are not giving. And the reality is it completely rests with the top person in our country, Yeah. which is the Prime Yeah. Minister. We are waiting Yes. for him to respond. Everybody else in the government seems to be engaging in some kind of negotiation and they're open to that, but they are tied by the top person. So it really depends Yes. on him and when he decides to back down from his ego, I think. Yes, yes, yes. Okay, thank you. I just briefly share that with you. එතකොට මේ ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව තමයි ඒගොල්ලෝ ලොකු අති උත්කර්ෂවත් දෙයක් නෙමේ බලාපොරොත්තු වෙන්නේ සාධාරණ සාමකාමී අහිංසාවාදී ගොවි අරගලය යහපත් ලෙස ක්‍රියාත්මක කරන්නත් ඒ හරහා රජයට බැහැ කියන්න බැරි නැත්තම් නිහඬව තවදුරටත් නිහඬව ඉන්නට බැරි ප්‍රතිචාරයක් දැක්විය යුතු තැනට රජය තල්ලු කිරීම නැත්නම් පීඩනයට පත් කිරීම සාධාරණ හේතු මත විශේෂයෙන්ම මේ අරගලට හේතුපාදක වෙච්ච කරුණු මත. ඒකෝර දැනට තවමත් රජයේ පාර්ශ්වයන් විවිධ අයත් එක්ක කතා බහ කරන හිටියට රජයේ මූලික ප්‍රධානිය වන අගමැති මෝදි මහතාගේ ප්‍රතිචාරය තමයි ඒගොල්ලෝ අපේක්ෂා වෙන්නේ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මේ පිළිබඳව දෙන තීරණය. ඉතින් මම හිතන්නේ ඒක ඉතාමත් ප්‍රබල දෙයක්. ඒගොල්ලෝ උත්සාහ කරන්නේ මේ රට අහිති මේවැනි සියලු ජනතාවට මේක එක හුදු සුළුතරයකගේ අතකොළුවක් නොවන බවත් මේක ජනතාවාදී ජනතාවගේ රාජ්‍යයක් විය යුතු බවත් නැවත වතාවක් තහවුරු කිරීම තමයි ඒගොල්ලෝ මේ අරගලය හෙට දවසේ තුල දියත් කරමින් උත්සාහ කරමින් so as present as you know now today is the last day almost what is the real how do you say we can't say the head count, but at least from the estimated numbers from all different zones and what do you call prantas, people representative must have come, and then tomorrow. So they are planning to march towards the Red Fort. I hear that's what we just hear, and they would engage in a very peaceful, what do you call, silent protest, and then they would demand a clear answer from the responsible person of the government. That's what this thing going to be tomorrow. No, that's how. Anything to add to that about tomorrow, Asleisha? Yeah, will yeah. Of course, as I said, Uh, you will be. Yeah, yeah. Okay. yeah, so yes, there are a couple of routes that they have announced. One of them is going through Gandhi's shrine as well, and Rajghat, which is called, and also to Red Fort. I did not know that they are planning to meet somebody from the government, but that is possibly going to Yeah, happen. yeah. In terms of numbers, the farmers themselves and the police have both said that we don't know the numbers who are going to show up Yes. because it's not it's beyond our control. But Control. they Yeah, are already kind of worried that it's going to be many who are going to show up, and yeah. the police force is not enough to control that the Control number that. that are Yeah, coming. So the yeah. farmers have actually joined the police, and together they said we will make sure that we work together to make sure that it's peaceful. Yeah. um so yeah, that's what I could say about tomorrow. Yeah, yeah, that's true. Yeah, okay, so this one in recent history, one of the going to be the biggest protest ever we witnessed, and I think our viewers as listeners and are very keen. And as Visitor Radio announced, tomorrow also we have some plans to share that struggle in union in solidarity with the Kisans of India. You see, so there'll be every effort to be in solidarity with that. And thank you for sharing with us this thing. And we believe that I mean, just for the last question now, let us see, okay, they agree. And for all those things, what would be the next? I mean, after this, let us say, I'm just very positive note. Okay, government agrees to repeal all this thing. What would be the next? I mean, have any sage projected ideas, or you would say no, let us see as it comes. When already you are having some kind of little projected movements or sort of ideas
where to and to how to move about it. That would be my last question. And I just wanted to be very thankful to you. And we feel encouraged that people like you all are so engaged in this. And I believe that those who joined with us this for 1 hour could have seen you and heard you. And we'll try to keep in touch later also through other media. And then before I bid farewell to you, what would be the next step? Well, we are all wondering the same. Yeah. From the farmers' side, they are very clear that they are not leaving until the laws are repealed, and the Yes. government is not budging. So the farmers have said that we will stay for 6 months, and some farmers have said that we will stay till 2024, till the next election. So they My are God. ready to stay, Yes. and Yes. they Yes. have a lot of support from back home. So Yes. in Haryana and Punjab, the villages, everybody is now, mobilizing in support of the farmers. Also, the Yeah. diaspora communities, Sikhs living abroad, they have all Yeah. mobilized. So they have full support, and they will. I believe that they will stay for as long as it takes. Okay. So Okay. let's just wait and see what happens. Yeah, yeah, just a minute. Yeah, I just share with them. So, මොනවාද අස්ලේෂා කියන්නේ මම හැව මොකද්ද වෙන්න යන්නේ අන්තිම ටික ඒගොල්ලෝ කියන්නේ මොනවා වුණත් මේගොල්ලන්ගේ මූලික ඉල්ලීම ඉස්තිහාර වනතුරු ගොවීන් තව මාසයක්ද දෙකක්ද අවුරුද්දක්ද 2024 වෙන ඊළඟ මැතිවරණය වෙනකන් හරි ගොවීන් එතනට ඉන්න දෙල්ලියේ රැඳෙන්න තීරණය කළ අවසන් ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ විශේෂයෙන් පංජාබ් හරියානා ප්‍රාන්තවල ඔහුගේ පවුල්වල ජනතාව ගම්වල ජනතාව ඉතාම ගැඹුරු සංවේදීතාවක් දක්වමින් ඔවුන්ට සහයෝගය දක්වනවා. එකම පිටරටවල ඉන්න විදේශික ඉන්දියානුවොත් ඉතා ගැඹුරු ලෙස මේ අරගලත් එක්ක එක්ව වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන් ඉතාම පැහැදිලි ඔවුන්ට ලොකු විශ්වාසයක් තියෙනවා. ඔවුන් ඉල්ලන ඒ සාධාරණ ඔවුන්ට සාධාරණ ඉටු වෙන තුරු ඔවුන් එහි නතර වෙන බව. මම හිතන්නේ ඉතාමත්ම හදට දැනෙන පුවතක්. මම හිතන්නේ ඒ ස්ථීරත්වය දැනටමත් ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. අපි හෙට බලමු. හෙට දවසේත් අපිත් එක්ක සම්බන්ධ වෙමු. ඔවුන්ගේ අරගලත් එක්ක. Also, Slesha, thank you very much for being with us and being so courageous to share with us. And we are really edified by your presence and your sharing. And we wish and please convey our heartiest support to your colleagues and all the comrades and all the organizers. And then we would like to come back maybe after some time after 26th maybe to continue our sharing. Okay, thank you. I think it's almost time that given to us. I am aware. I hope from the main studio they would take over. So unless otherwise there is, I didn't see any question raised by any listener or any person. Okay, so thank you, Aslesha. Okay. Thank you for having me. Yeah. Okay. Okay. කොළඹ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ විසුර විකාශන මැදිරියේ සිට